10 වසර 30 වෙනි පාඩම සම්භාවිතාව මේකේ 30.3 අභ්‍යාස මාලාවේ පිළිතුරු සාකච්ඡා කරන්න යන්නේ. අපි මේ කොටසදී ඉගෙන ගත්තා කොහොමද නියදි අවකාශය කොටු දැලක නිරූපණය කරන්න කියන එක. දැන් බලමු පළවෙනි ගැටලුව විසඳන විදිය. මෙතනදී දීලා තියෙනවා 1 සිට 6 තෙක් ලියන ලද ඝනකාකාර ධාතු කැටයක් හා නොගැඹුරු ගාසියක් එකවර උඩ දමා උඩට හැරී වැටෙන පැති සටහන් කර ගැනීමේ පරීක්ෂණය සලකමු. නියදි අවකාශය කොටු දැලක නිරූපණය කරන්න. දැන් මෙතනදී අපි අවස්ථා දෙකක් ගන්නවා. කොටු දැල නිරූපණය කරනකොට එක පැත්තකට අපි අඳිනවා කාසියත්, අනිත් පැත්තකට අපි අඳිනවා ධාතු කැටයත්. දැන් කාසිය අඳින පැත්තේ වෙන්න තියෙන සිදුවීම් සියල්ල ලියන්න ඕන. මොනවාද වෙන්න තියෙන සිදුවීම් තියෙන්නේ? සිදුවීම් දෙකයි වෙන්නේ. කාසියේ සිදුවීම් දෙකක් වෙනවා. එකක් ඇවිල්ලා සිරස, අනිත් එක තමයි අගය. මෙන්න මේ කියන අවස්ථා දෙක තමයි හම්බ වෙන්නේ. මේ දෙක තමයි අපි මේකේ ලකුණු කරන්නේ. ඊළඟට ධාතු කැටය ගත්තම ධාතු කැටයේ තියෙන අවස්ථා 6ක් නියදි අවකාශය හම්බ වෙනවා. 1 2 3 4 5 6 මේ කියන සිදුවීම් 6 තමයි නියදි අවකාශයේ ධාතු කැටේ. එතකොට දැන් අපි මේක ලකුණු කරනවා සිදුවීම් ටික. එක ලැබෙන අවස්ථා මේ විදියටත් ධාතු කැටේ සිරස ධාතු කැටේ සංඛ්‍යා හා කාසියේ අගයන් ලැබෙන විදිය. මේ විදියට අපි කොටු දැල නිරූපණය කරනවා. දැන් මේ කොටු දැල මගින් මේකේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. ධාතු කැටේ එක හා කාසියේ සිරස ලැබීම. මේකේ සිදුවීම් සම්පූර්ණයෙන් වෙන සිදුවීම් තියෙනවා. සිදුවීම් 12ක්. ධාතු කැටේ එක සහ කාසියේ සිරස ලැබෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. එහෙනම් එක සිදුවීම් 12කින් තමයි මේ සම්භාවිත එක අවස්ථාවක් තමයි කාසියේ සිරස හා ධාතු කැටේ එක ලැබෙන්නේ. උත්තරේ මොකද්ද වෙන්නේ? 12න් 1යි. මේක තමයි පළවෙනි කොටසට උත්තරේ. ධාතු කැටයේ ඉරට්ටේ සංඛ්‍යාවක් කාසියේ සිරස ලැබීම. ධාතු කැටයේ ඉරට්ටේ සංඛ්‍යාවක් කිව්වම එතකොට තියෙනවා මෙන්න මේ ආගයන් එන්නේ. ධාතු කැටයේ ඉරට්ටේ සංඛ්‍යාවක්. කාසියේ සිරස. එතකොට මේක 2යි සිරස. 4යි සිරස. 6යි සිරස. සිද්ධීන් කීයක් වෙලා තියෙනවද? සිද්ධීන් 3ක් වෙලා තියෙනවා. එහෙනම් ඒකේ සම්භාවිතාව අපි ලියනවා 12න් 3යි. මේක සරල භාගයක් විදියට ලිව්වොත්
4න් 1යි. තුන්වෙනි කොටස අහනවා කාසියේ අගය ලැබීම. කාසියේ සිදුවෙන්න පුළුවන් සිදුවීම් දෙකයි තියෙන්නේ සිරස හා අගය. එතකොට මේ මුළු සිදුවීම් දෙකෙන් අගය ලැබෙන තියෙන අවස්ථාවන් තියෙන්නේ එකයි. එහෙනම් සම්භාවිතාව දෙකෙන් එකයි. දෙවැනි ගැටලුව බලන්න. පැතිවල 1 සිට 6 තෙක් අංක ලියා ඇති ඝනකාකාර ධාතු කැට දෙකක් එකවර උඩ දමා උඩට හැරී වැටෙන පැතිවල ඇති සංඛ්‍යා දෙක සටහන් කර ගැනීමේ පරීක්ෂණ සලකමු. මියදී අවකාශය කොටු දලක නිරූපණය කරන්න. දැන් ධාතු කැටය ගත්තම ධාතු කැටේ අවස්ථා 6ක් තියෙනවා. මේ අවස්ථා 6 එක පළවෙනි ධාතු කැටේ අවස්ථා 6 මේ ආකාරයෙන්ම දෙවෙනි ධාතු කැටේ අවස්ථා 6 මේ ආකාරයකින් ලියලා අපි කොටුදල මේ ආකාරයට නිරූපණය කරනවා. දැන් මේ කොටුදල භාවිතයෙන් තමයි ඊළඟට ප්‍රශ්නවලට උත්තර ලියන්නේ. සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය පහ වීම. ඓක්‍ය පහ වෙන්නේ බලන්නකෝ 1යි 4යි එකතු වුණාම 5යි. ඊළඟට 2යි 3යි එකතු වුණාම 5යි. 3යි 2යි එකතු වුණාම 5යි. මෙතන 4යි 1යි එකතු වුණාම 5යි. එහෙනම් සංඛ්‍යා කීයක් තියෙනවද මෙතන? සංඛ්‍යා 4ක් හම්බ වෙනවා. ඓක්‍ය පහ වීම 4න් මුළු සිද්ධීන් කීයක් තියනවද? මුළු සිද්ධීන් 36. 6 වරක් 6 36. මුළු සිද්ධීන් 36න් අවස්ථා 4යි. මේක මම සුළු කරොත් සරල භාගයක් විදියට ලියුවොත් 9න් 1යි. පළවෙනි කොටසට උත්තරේ. දැන් දෙවෙනි කොටස බලන්නකෝ. සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය 10ට වඩා වැඩි වීම. 10ට වඩා වැඩි වීම. දැන් බලන්න මෙතන 6යි 4යි 10යි 10ට වඩා වැඩි වෙන්න එපා. එතකොට 5යි 6යි 11යි මේක 5යි 5යි 10යි. එතකොට මේක වෙන්නේ නැහැ. ඊළඟ 6යි 6යි 12යි 6යි 5යි 11යි 6යි 4යි 10යි. එහෙනම් මේ ඒකෙත් තියෙන්නේ 10ට වඩා වැඩි සංඛ්‍යා හම්බෙන අවස්ථා 3යි තියෙන්නේ. එහෙනම් මේකට උත්තරේ එනවා 36න් සිදුවීම් 36කින් 3ක් තමයි වෙන්න පුළුවන් 10ට වැඩි සංඛ්‍යාවක් ලැබෙනවා. එතකොට ඒක සුළු කරොත් අපි 12න් එකක් විදියට සරල භාගයක් ලෙස ලියන්න පුළුවන්. තුන්වෙනි කොටස බලන්නකෝ. තුන්වෙනි කොටසේ අහනවා සටහන් කරගත් සංඛ්‍යා දෙක සමාන වීම. සංඛ්‍යා දෙක සමාන වීම කිව්වම අපිට හම්බෙන්න ඕන ධාතු කැටේ 1 අවස්ථා ධාතු කැට දෙකෙම එකේ තියෙන එක සංඛ්‍යාව තියෙන්න ඕන. එහෙම නැත්නම් දෙක තියෙන්න ඕන. එහෙනම් මේ බලන කොටුදලේ අවස්ථාව මේ තියෙන්නේ 1 1 ධාතු කැටේ. ධාතු කැටේ දෙක තියෙන අවස්ථාව. 3යි 3 3 තියෙන අවස්ථාව. 4යි 4 මේ තියෙන්නේ. 5යි 5 6යි 6. එකම සංඛ්‍යාව තමයි මේ කියන කොටසේ තියෙන්නේ. එහෙම වෙන සිද්ධීන් කීයක් තියෙනවද? සිද්ධීන් 6ක් තියෙනවා. එහෙම වෙන මුළු සිද්ධි 36යි. එහෙනම් මේක සුළු කරොත් සම්භාවිතාව අපිට හම්බ වෙනවා 6න් එකක් ලෙස සරල භාගය. හතරවෙනි කොටස බලන්න. හතරවෙනි කොටසේ අහනවා
පළමු ධාතු කැටයේ අංකය 3 ලැබීම. පළමු ධාතු කැටයේ අංකය 3 ලැබීම. මේ තියෙන්නේ පළමු ධාතු කැටය. මේකේ අංකය 3 ලැබෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. සිදුවීම් කීයක් තියනද? සිදුවීම් 6ක් වෙලා තියෙනවා. මුළු සිද්ධීන් 36. එතකොට මම මේක සුළු කරොත් මට හම්බ වෙනවා 6න් එකක් විදියට. එහෙම නැත්නම් අපිට මේ විදිහටත් ගන්න පුළුවන් ධාතු කැටේ 3 ලැබෙන අවස්ථාව සංඛ්‍යා 6න් 1යි. එහෙනම් කෙලින්ම උත්තරේ ලියන්නත් පුළුවන් 6න් 1යි කියලා. මේකේ තුන්වෙනි ගාන බලන්නකෝ. මල්ලක සර්ව සම රතු පැහැති පබළු 3ක් නිල් පැහැති පබළුවක්ද කහ පැහැති පබළු 2ක්ද ඇත. මේවා R1 R2 R3 B Y1 Y2 ලෙස නම් කර ඇත. අහම්බු ලෙස මින් පබළුවක් තෝරාගෙන වර්ණය සටහන් කොට නැවත මල්ලට දමා නැවත පබළුවක් ගෙන එහිද වර්ණය සටහන් කරගනු ලැබේ. නියැදි අවකාශයේ කොටු දලක නිරූපණය කරන්න. දැන් මෙතනදී අපි අඳින්න ඕන අවස්ථා දෙක. එක පැත්තකට දැන් පබළු කීයක්ද ඔක්කොම තියෙනවද? ඔක්කොම පබළු 6ක් තියෙනවා. කොටුදැල මම මේ ආකාරයට ඇඳගෙන තියෙනවා. පළමු අවස්ථාව මේ පැත්තෙත්, දෙවෙනි අවස්ථාව මේ පැත්තෙත් නිරූපණය වෙන්න. දැන් මේක අපිට තියෙන්නේ අඳින්න. අගයන් ටික පුරෝගමු. මේ විදිහට ඔයාලට පුරව ගන්න පුළුවන් කොටු දැල. දැන් නියැදි අවකාශයේ කොටු දැලක නිරූපණය කරලා තියෙන්නේ. මේ කොටු දැල පාවිච්චි කරලා අපි මේ අහලා තියෙන ප්‍රශ්නට උත්තර ලියමු. පළවෙනි එකේ අහනවා පළමු පබළුව රතු පාට වී දෙවෙනි පබළුව කහ පාට වීම. පළමු එක රතු පාටයි දෙවෙනි එක කහ පාටයි. මේ තියෙන්නේ පළවෙනි අවස්ථාවේ රතු පබළුව දෙවෙනි අවස්ථාවේ කහ පබළු. ඒතකොට අපිට අවස්ථා කීයක් හම්බෙලා තියෙනවද? අවස්ථා 6ක් තියෙනවා. ඒතකොට අවස්ථා 6ක් හම්බ වෙනවා. සම්පූර්ණ අවස්ථා කීයද? 6 වරකයි 36 36න් 6ක්. මේක සරල භාගයක් විදිහට ලිව්වොත් 6න් 1යි. දෙවෙනි කොටස බලන්න පබළු දෙකම රතු පාට වීම. පළමු පබළු දෙකම රතු පාට වීම කියලා කියන්නේ මෙන්න මේ කොටසට. මම කන්නම් ඉස්සෙල්ලා. මෙතන පළවෙනි එකෙත් රතු දෙවෙනි එකෙත් රතු. එහෙනම් මෙන්න මේ කොටස තමයි එන්නේ. මෙන්න මේ ටික. මේකේ අවස්ථා කීයක් තියෙනවද? සිදුවීම් 9ක් තියෙනවා. මේ සිදුවීම් 9 මුළු සිදුවීම් 36න් ලියන්න තියෙන භාගයක් විදියට. ඒතකොට දෙවෙනි කොටසට අපිට උත්තරේ ලියන්න පුළුවන් 36න් 9යි. මේක සුළු කරා නම් 4න් 1යි සරල භාගය. ඊළඟ එක බලන්න පබළු දෙකම එකම වර්ණයෙන් යුතු වීම. එකම වර්ණයෙන් යුතු වීම කියන්නේ එක්ක රතු, එහෙම නැත්නම් නිල්, එහෙම නැත්නම් කහ. මේ අවස්ථාව බලමු අපිට හම්බ වෙන
දැන් මේ තියෙන්නේ රතු අවස්ථාවේ දෙපැත්තෙම රතු බබලු. මේ තියෙන්නේ නිල් පබලු, නිල් පබලුව. මේ තියෙන්නේ කහ පබලුව. අවස්ථා දෙකේදීම හම්බෙන්නේ කහ පබලුව. එහෙනම් මුළු එකම වර්ණයෙන් ලැබෙන අවස්ථා කීයක් තියනද? 9යි, 10යි, 10යි, 4යි, 15යි. එතකොට සිදුවීම් 36න් සිදුවීම් 15ක් එකම වර්ණයෙන් ලැබෙන්නේ. මේක සුළු කරොත් 12න් 5යි මේක සරල භාගයක් විදිහට ලිව්වොත්. එකවරක්වත් නිල් පාට පබලුවක් ලැබීම. එකවරක්වත් නිල් පාට පබලුවක් ලැබීම කිව්වම මෙතනදී නිල් පබලු ලැබෙන කොටස තමයි අපි බලන්න තියෙන්නේ. මේ තියෙන්නේ නිල් පබලු ලැබෙන කොටස. පබලු කීයක් තියනද? 6ක් තියෙනවා. එහෙනම් සිදුවීම් 36කින් සිදුවීම් 6ක් තමයි නිල් පාට පබලුවක් ලැබෙන්නේ. එකවරක්වත් නිල් පාට පබලුවක් ලැබෙන්නේ සරල භාගයක් විදිහට ලිව්වොත් 6න් 1යි. හතරවෙනි කොට පස්වෙනි කොටස අහනවා ඉහත සිදුවීම් අතුරින් සිද්ධීන් අතරින් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක සිද්ධි යුගලය සියල්ල ලියන්න. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරකයි කියන්නේ සමාන පද සමාන සිදුවීම් නැහැ. පොදු අවයව නැතිව සිද්ධ වෙන එක. දැන් බලන්නකො ඒකේ තියෙන රතු පාට පබළුව වී දෙවනිය කහ පාට වීම. රතු පබළුවයි කහ පබළුවයි. ඒ කියන්නේ මෙන්න මේ කොටසනේ. පළමු පබළුව රතු පාට වී දෙවෙනි පබළුව කහ වීම මේ කොටස. B සිද්ධියේදී තියෙන්නේ පබළු දෙකම රතු පාට වීම. පබළු දෙකම රතු පාට වීම තියෙන්නේ මෙන්න මේකදී. මේ තියෙන B සිද්ධිය. මම මේක A B එතකොට C අපි මම මේ සිද්ධි නම් කරගන්නම්. එතකොට ඔයාලට ලේසි අඳුර ගන්න. පබළු දෙකම එකම වර්ණයෙන් යුක්ත වීම. එකම වර්ණයෙන් යුක්ත වෙන එකට මේකයි මම මේ කොටස මෙහෙම අඳින්නම්කෝ. මේ තියෙන එකම වර්ණයෙන් යුක්ත වීම. මේ තියෙන මේ කැවිලා C. තුන්වෙනි කොටස එකවරක්වත් නිල් පාට පබළුවක් ලැබීම. එකමම මෙන්න මේ පාටෙන් අඳින්නම්. මේක තමයි D. හතරවෙනි අවස්ථාව. දැන් මේකේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක සිද්ධීන් හොයන්නේ. ඒ කියන්නේ පොදු අවයව නැති ඒ කුලක කියන සිද්ධීන් සම්භාවිතාවන් හොයන් තියෙනවා. A හා B මේ දෙකට පොදු අවයව නැහැ. එන එකක් තමයි පළවෙනි අවස්ථාවයි දෙවෙනි අවස්ථාවයි. ඒකට පොදු අවයව නැහැ. ඒක තමයි මම A හා B. දෙවෙනි එක තමයි A හා C. මේ දෙකටත් පොදු අවයව නැහැ. එහෙනම් C කියන්නේ පළවෙනි එකයි තුන්වෙනි එකයි. ඊළඟ A හා D. A
ඒකටත් පොදු අවයව නැහැ. 1යි 4යි. දැන් B ගන්නකො. B හා D මේ දෙන්නත් එක හා සමාන එක පොදු අවයව නැහැනේ. B එකටයි D එකටයි. එහෙනම් B එක කියන්නේ දෙවෙනි එකයි හතරවෙනි එකයි. B හා A මේක දැන් මම ලියලා ඉවරයි. ඒ කියන්නේ පළවෙනි එකයි දෙකයි ලිව්වනේ මෙතන. දැන් බලමු D එකත් එක්ක. D හා A. එහෙනම් මේකේ තියෙන්නේ සිදුවීම් 4ක් තියෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක සිද්ධීන් යුගල 4ක් තියෙනවා. අනිත් ඒවා දැන් මේ තියෙන්නේ A BC මේ sorry B DC මේ සිද්ධීන් ගත්තම මේවා එකිනෙක පොදු අවයව තියෙනවා. ඒ කියන්නේ මේවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක සිද්ධීන් නෙමෙයි. හතරවෙනි ගාන බලන්න. එක්තරා මන්සන්දියක ඇති උමම් මාර්ගයක ABCDE යනුවෙන් නම් කරන ලද මාර්ග පහක් ඇත. මෙම ඕනෑම මාර්ගයකින් පිට ඇතුළුවීමට හා පිටවීමටද හැකිවේ. මග්ගයකුට ඕනෑම මාර්ගයකින් ඇතුළු වී පිටවිය හැකි සියලුම ආකාර දැක්වෙන නියදි අවකාශය කොටු දැලක නිරූපණය කර පහත සිද්ධිවල සම්භාවිතාව සොයන්න. ප්‍රතිඵල සියල්ල සමසේ භව්‍යයි උපකල්පනය කරන්න. හරි. අපි දැන් අඳිමු කොටු දැල. මේ කොටු දැල අඳිනකොට මේ විදියට ඇතුළු වීම හා පිටවීම පැති දෙක ලක්ෂණු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් සිදුවීම් ටික මම මෙතන පිටවීම කියලා මේ පැත්තෙන් ලියන්න. ඇතුළු වීම මේ කොටසෙන් පෙන්නනවා. හරි. සිදුවීම් පහක් මේ ආකාරයට ඔයාලට කොටු දැල සම්පූර්ණ කරගන්න පුළුවන් නියදි අවකාශය දැන් අපි බලමු ප්‍රශ්න වලට උත්තර ලියන්න මේ කාස්ට්‍රයෙන් A මාර්ගයෙන් ඇතුළු වී B මාර්ගයෙන් පිටවීම. මේ තියෙන ඇතුළු වීම A මාර්ගයෙන් ඇතුළු වෙලා B මාර්ගයෙන් පිට වෙන්නේ. මේ තියෙන ඇතුළු වීම එක A වලින් ඇතුළු වෙලා B වලින් පිට වෙන්නේ. මෙන්න මේ අවස්ථාව. සිද්ධීන් තියෙනවා සම්පූර්ණ සිද්ධීන් 25ක් තියෙනවා. 5 5 25යි. එතකොට පළවෙනි එකට හම්බ වෙනවා උත්තරේ මුළු සිද්ධීන් 25න් එක අවස්ථාවක් තමයි A වලින් ඇතුළු වෙලා B වලින් පිට වෙන්න පුළුවන්. එහෙනම් සම්භාවිතාව 25න් එකයි. දෙවෙනි කොටස බලන්නකෝ. A හෝ B මාර්ගයෙන් ඇතුළු වී D මාර්ගයෙන් පිටවීම. A හෝ B, ඒ කියන්නේ මේ දෙකෙන් ඕන එකකින් ඇතුළු වෙලා පිට වෙන්න ඕන D වලින්. එහෙනම් මෙන්න මේ අවස්ථාව. අවස්ථා දෙකක් තියෙනවා. සම්පූර්ණ සිද්ධි 25න් සිද්ධීන් දෙකයි සිද්ධ වෙන්නේ A හා B වලින් ඇතුළු වෙලා D වලින් පිට වෙන. එහෙනම් සම්භාවිතාව 25න් දෙකයි. තුන්වෙනි කොටස බලන්නකෝ. E මාර්ගයෙන් ඇතුළු වීම. E වලින් ඇතුළු වෙලා එතකොට පිට වෙන විදිය අපිට අදාළ නැහැ. E වලින් ඇතුළු වෙන්න
මේ ඇතුළු වීමේ අවස්ථා තියෙනවා 6ක්. මේ අවස්ථා 6න් එක අවස්ථාවයි තියෙන්නේ E වලින් ඇතුළු වීම. අවස්ථා 5න් එකයි. එතකොට අපිට හම්බ වෙනවා සම්භාවිතාව 5න් එකක්. මොකද මෙතනදී ඇතුළු වීම ගැන විතරයි කතා කරන්නේ. ඇතුළු වෙන්න අවස්ථා 5ක් තියෙනවා. මේ 5න් එක අවස්ථාවක් විතරයි E වලට තියෙන්නේ. ඇතුළු වන මාර්ගයෙන් හැර වෙනත් මාර්ගයකින් පිටවීම. දැන් ඇතුළු වෙන මාර්ගය හැර වෙනත් මාර්ගයකින් පිටවීම. ඒ කියන්නේ A වලින් ඇතුළු වුණොත් A වලින් පිට වෙන්න බෑ. එහෙනම් මේ තියෙන්නේ බලන්න A වලින් ඇතුළු වුණොත් A වලින් පිට වෙන්න බෑ. එහෙනම් මේ සිද්ධිය අදාළ නැහැ. මේ සිද්ධිය ගන්න බෑ. B වලින් ඇතුළු වුණොත් B වලින් පිට වෙන්නත් බෑ. C වලින් ඇතුළු වුණොත් C වලින් පිට වෙන්නත් බෑ. D වලින් ඇතුළු වුණොත් D වලින් පිට වෙන්නත් බෑ. E වලින් ඇතුළු වුණොත් E වලින් පිට වෙන්නත් බෑ. එහෙනම් ඇතුළු වන මාර්ගයෙන් හැර වෙනත් මාර්ග වලින් පිටවන අවස්ථා කීයක් තියනවද? මේ සිදුවීම් 5 හැර වෙන්න පුළුවන් ඉතිරි සිදුවීම් ටික තමයි උත්තරේ වෙන්නේ. එතකොට මේ සම්පූර්ණ සිදුවීම් 25න් සිදුවීම් 20ක් තමයි ඇතුළු වන මාර්ගයෙන් හැර වෙනත් මාර්ගයකින් පිටවීමට තියෙන්නේ. මේක සුළු කරොත් අපිට එනවා 5න් 4 විදියට සරල භාගය. මල් ගසක එක සමාන වූ රතු පැහැති මල් 4ක්ද කහ පැහැති මල් 3ක්ද ඇත. A සහ B නම් සමනලුන් දෙදෙනෙක් මෙම මල්වල රොන් ගැනීමට පැමිණි. මේ දෙදෙනාටම එකම මලක වුවද එකවර රොන් ගත හැකි වේ. මෙසේ සමනලුන් දෙදෙනාට ඕනෑම මලක රොන් ගත හැකි සියලුම අවස්ථා දැක්වෙන අවකාශය කොටු දැලක නිරූපණය කර පහත සිද්ධිවලට සම්භාවිතාව සොයන්න. හරි දැන් මෙතනදී සමනලු දෙන්නෙක් වෙනවනේ. සමනලු දෙන්නයි. එහෙනම් සමනලු දෙන්න පෙන්නන්න අපි අවස්ථා දෙපැත්ත ලකුණු කරගමු. මෙතන මේ පැත්ත මම නම් කරන්නම් A සමනලය කියලා. එතකොට මේ පැත්ත B සමනලය. දැන් සමනලය රතු පැහැති මල් 3ක් සහ කහ පැහැති මල් 2ක් තියෙනවා. එතකොට මම ඒක නම් කරන්නම් R රතු 3යි රතු 4යි නේ. රතු 4යි කහ 3යි. මේ විදියට A සමනලයට එක පැත්තකුත් B සමනලයට තව පැත්තකුත් හිටින විදියට නියදි දැල ඇඳ ගන්නවා. කොටු දැල ඇඳගත්තට පස්සේ දැන් මේකේ නියදි අවකාශය ලකුණු කරන්න තියෙන්නේ. නියදි අවකාශය අපි ලකුණු කරමු. මේ විදිහට අපි කොටු දැලේ නියදි අවකාශය ලකුණු කර ගන්නවා. A සමනලය මේ පැත්තෙත් B සමනලය මේ පැත්තෙත් මම ලකුණු කරලා තියෙනවා. දැන් මේ කොටු දැල පාවිච්චි කරලා අපි බලමු උත්තර ලියන්න. A සමනලය රතු මලකත් B සමනලය කහ පාට මලකත් රොන් ගැනීම. එතකොට A සමනලය රතු මලක මේ තියෙන රතු කොටස
B සමනලය කහ කොටසක. එහෙනම් මෙන්න මේ ටිකයි එන්නේ. A සමනලය රතු B සමනලය කහ. මෙන්න මේ සිද්ධීන් ටික. ඒකට පළවෙනි කොටසට අපිට උත්තරේ ලියන්න පුළුවන්. මුළු සිද්ධීන් තියෙනවා 2 4 7ක් තියෙනවා. 7 වරක් 7 49යි. සිද්ධීන් 49කින් A සමනලය රතු මලකත් B සමනලය කහ මලකත් ඉන්නේ 3යි 6යි 9යි 12යි. සිද්ධීන් 12ක්. එහෙනම් සම්භාවිතාව හම්බෙනවා 49න් 12යි කියලා. දෙවෙනි කොටස බලන්නකෝ. දෙවෙනි කොටසදී අහනවා සමනලුන් දෙදෙනා එකම වර්ණය සහිත මල් වලින් රොන් ගැනීම. එකම වර්ණය සහිත මල් වලින් රොන් ගැනීම සමනලුන් දෙදෙනා. එහෙනම් මෙතනදී බලන්න ඕන එකම වර්ණය සහිත කොටස දැන් A සමනලය කහ පාට මෙතන A සමනලය කහ පාට B සමනලයත් කහ පාට. තියෙන්නේ මේ එකම වර්ණයේ කොටස. එතකොට A සමනලය රතු පාටත් B සමනලය රතු පාටත් මෙන්න මේ කොටස. එහෙනම් මේකේ අවස්ථා කීයක් තියනද? 3යි 6යි 9යි 9යි 4යි 8යි 12යි 16යි 9යි 16යි 25යි. අවස්ථා 49කින් 25ක් තියෙනවා. දෙදෙනාම එකම වර්ණයේ මල් වලින් රොන් ගැනීම. තුන්වෙනි කොටස බලන්නකො. තුන්වෙනි කොටස අහනවා සමනලුන් දෙදෙනා වෙනස් වර්ණ වලින් යුතු මල් වලින් රොන් ගැනීම. වෙනස් වර්ණ වලින් යුතු. දැන් ඔයාලට පේනවා ඇති මේ පාට කොටු කරලා නැති කොටස. මේක ඇවිල්ලා රතුයි කහයි. මේ පැත්ත බැලුවොත් මේ කොටු කරලා නැති කොටස රතුයි කහයි. එහෙනම් උත්තරේ එනවා මේ කොටු කරලා නැති කොටස මම පෙන්නන්නම් ඇඳලා තියෙන කහ හා රතු මෙන්න මේ කොටස සහ කහ හා රතු මෙන්න මේ කොටස. එතකොට මෙතන තියෙනවා 4 වරක් 3 12යි 4 වරක් 3 12යි 12 24යි. අවස්ථා 24ක් එනවා 49. එනම් අපිට සම්භාවිතාව ලියන්න පුළුවන් 49න් 24යි කියලා. දැන් හතරවෙනි කොටස බලන්නකෝ. හතරවෙනි කොටසේ අහනවා සමනලුන් දෙදෙනා එකම මලෙන් රොන් ගැනීම. එකම මලෙන් රොන් ගැනීම කිව්වම දෙන්නම එකම රතු මලට යන්න ඕන. දැන් අපි බලමු මේකේ කොහොමද ඒක පෙන්නගන්නේ කියලා බලමු. රතු මල. මෙතන එකම R1. B එක්කෙනයි A එක්කෙනයි දෙන්නම එකම මලේ මෙතන දින්නේ. ඉතින් ඊළඟ එක R2 දෙන්නම එකම මලේ. R3 මේ එකම මල. R4 Y1 Y2 Y3 ඉතින් මේ රවුන්ඩ් කරපු අවස්ථා සිද්ධීන් ටික තමයි එකම මලෙන් රොන් ගන්න අවස්ථා. එන රොන් ගන්න අවස්ථා කීයක් තියෙනවද? 7ක් තියෙනවා. සම්පූර්ණ සිද්ධි 49. එතකොට අපිට සම්භාවිතාව ලියන්න පුළුවන් මේක සුළු කරලා
7න් 1යි කියලා.